අයිබෝන් දුවේ පුතේ හැමෝටම පුතේ අපි අද ඉගෙන ගන්නේ ගැට ගැසීම අපිට ප්‍රයෝජන වන අවස්ථා මොනවද ගැට ගැසීමෙන් ඇති ප්‍රයෝජන මොනවද ඒ වගේම නිවැරදිව ගැටයක් කොහොමද ගහන්නේ කියන එක ඉගෙන ගන්න සහ අපි එදිනෙදා පාවිච්චි කරන උපකරණ ආශ්‍රයෙන් ජන කවි නිෂ්පාදනයලා තියෙනවා පුතේ. අන්නේ ජන කවි මොනවද කියන එක තමයි අපි මේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම පාසල් ළමයි විදියට අපිට ගැට ගැසීම අවශ්‍ය වෙන ප්‍රයෝජනවත් වෙන අවස්ථා ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඒ තමයි පුතේ සපත්තුවේ ලේස් ගැට ගැසීමට, අත්තිස්නාවෙන් කෑම පෙට්ටිය ගැට ගැසීමට, කොණ්ඩය ගොතා පටිය ගැට ගැසීමට, ලණු කැබලි, රෙදි කැබලි ආදිය ගැට ගැසීමට අපිට විවිධ අවස්ථාවලදී පුතේ සිද්ධ වෙනවා ලණු දෙකක් එකට ගැට ගන්න, නැත්නම් රෙදි පටි දෙකක් එකට ගැට ගන්න, නැත්නම් රෙදි පටියකුයි ලණු පටියකුයි එකිනෙකට ගැට ගන්න. අන්න ඒ වගේ අවස්ථාවලදී පුතේ අපිට මේ ගැට ගැසීම කියන එක ඉතාමත් ප්‍රයෝජන වෙනවා. දැන් පුතාට මම කියලා දෙන්නම් කොහොමද අපි නිවැරදිව ගැටයක් යොදාගන්නේ ලේසියෙන් ගැටේ ගලව ගන්න පුළුවන් වන ආකාරයට කියලා. බලන්න හැමෝම පුතේ දැන් අපි මේක පුතාලට පේනවා ඇති ගෙදරදී ගැට ගන්න පුරුදු වෙන්න. මෙහෙම පුතේ අපි අරගෙන මෙන්න මේ විදිහට මම මේ රිබන් පටියක් කරන් තියෙනවා. රිබන් පටිය ඔහොම අරගෙන ඕගොල්ලෝ මෙන්න මේක ඇතුලෙන් දාලා ඔහොම අරගෙන මේක ටිකක් මෙහෙම මෙතනට තද කරන්න. ඊට පස්සේ පුතේ අපිට තවත් මේක ආයෙ ගැට එක ගැටයක් විතරක් ගහලා මදීනේ. ශක්තිමත් නෑනේ. ලිහෙන්න පුළුවන්නේ. තව ගැටයක් ගැට ගන්නකොට පුතේ අපි මෙහෙම කළා ආයෙත් ඒ වගේම ගැටයක් දැම්මොත් තද කරොත් මේක අපිට ලිහා ගන්න ගොඩක් වෙලා යනවා. අපි දැන් කෑම පෙට්ටිය ගැට ගහගෙන ගියොත් පුතේ ඉන්ටර්වල් එකට පොඩි වෙලාවක් දෙන්නේ. දැන් ගැටේ ලේසියෙන් ලියා ගන්න බැරි විදියට පුතේ අපි ගැට ගැහුවොත් එහෙම ඉන්ටර්වල් එක ඉවර වෙන්න ඕනේ. කෑම කන්න කලින් අපි ගැටේ ලියන්න යන වෙලාව. ඒක නිසා අපිට මෙන්න මෙහෙම එක ගැටයක් දාගෙන පුතේ ඊට පස්සේ එක පොටවල් දෙකක් වුණත් අපිට කරන්න පුළුවන්. එක පොටක් ඔන්නෝම දෙකට නමලා අනිත් පොට ඔන්නෝම ඇතුලෙන් දාලා පුතේ මෙන්න මේ ආකාරයට ඔන්නෝම මේක අරගෙන ඔන්න ඔය විදියට මේක හිර කරලා බඳින්න පුළුවන්. ඔන්න මේක තමයි නිවැරදි ක්‍රමය. හරිද? අර විදිහට අර සාමාන්‍ය ගැටයක් දාලා ආයෙත් ඒ වගේ ගැටයක් දාන්න පුළුවන්. හැබැයි ඒක ලියන්න ගොඩක් වෙලා ගත වෙනවා. කාලය ඉතුරු කරගන්න අපිට ලේසියෙන් ලියන්න ඕන පුතේ මෙන්න මේ මං කරා වගේ එක පොටක් නමලා ගැට ගැහුවනම් පුතේ මෙන්න මේ කොටසින් ඊට පස්සේ ලියන්න ගත්තාම මේ කොටස ඔහම ඇදලා ගත්ත ගම අපිට ගැටේ නිකන් ඔන්න ඒ විදිහට පහසුවෙන්ම ලියා ගන්න පුළුවන්. පැහැදිලි පුතාලට මම ආපහු ගැටේ ගහන දේ කියලා දෙන්නම්. ඔහොම අරගෙන මේ පොට මේක ඇතුලෙන් දාලා පුතේ ඔහොම හිර කරලා තද කරලා බඳින්න පුළුවන්. ඊට පස්සේ මේ එක පොටක් මෙන්න මෙහෙම දෙකට නමලා ඔහොම දාලා මේක ඇතුලෙන් අරගෙන ඔන්න ඔය ආකාරයට අපිට ගැටේ ගහ ගන්න පුළුවන්. පැහැදිලිද ඔයගලන්ට? දැන් එතකොට මේක ලියනකොට අපිට හරිය ලේසි. මෙන්න මේ කොට තියෙනවනේ පුතේ මේ පොට නවපු පොට ඔන්නම අදින්න. ඔන්න ඇදපු ගම ඒක ඉවරයි. අනිත් එකත් අපිට එහෙමම අදලා ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද දැන් කොහොමද අපි ගැටේ ගහන්නේ කියලා? ඔව් ගෙදරදී පුතේ පොඩ්ඩක් පුරුදු වෙන්න මේ වගේ උපකරණයක් අරගෙන ගැටයක් කොහොමද නිවැරදිව ගහගන්නේ කියන එක පොඩ්ඩක් ඕගොල්ලෝ පුරුදු පුහුණු වෙන්න. දැන් පුතාලට මම කතා කරන්නම් මේ නිවැරදිව ලේසියෙන් ගලව ගන්න පුළුවන් විදියට ශක්තිමත්ව තදට කොහොමද ගැටයක් ගහගන්නේ කොහොමද ගහගන්නේ කියලා අපි ඉගෙන ගත්තා. දැන් එහෙම ගැට ගැසීමට හා පහසුවෙන් ලිහීමට පුළුවන් ආකාරයට ගැට ගැසීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලාත් අපි ඉගෙන ගමු. මුලින් බලමු පුතේ අපි හැමෝම කෑම පෙට්ටියක් අරන් යනවනේ. ඔව් බත් ගිනියනවා නැත්නම් වෙන කෑමක් හරි දැන් විශේෂයෙන් බත් හොදි දාගෙන යනවා නම් අනිවාර්යෙන් මේක ගැට ගහන්නම සිද්ධ වෙනවා. ඒකට අපි සර්වියට් එකකින් පුතේ ගැට ගහන්නේ. බත් එක තියලා හොඳට හිර වෙන්න ගැට ගහනවා. මෙහෙම හිර වෙන්න ගැට ගැහිම තුලින් සමහර කාට ගැට ගහන්න නැතුව ගියා නම් පුතේ පෙට්ටිය ඇරෙන්න පුළුවන්. පෙට්ටිය අරනවා පස්සේ කෑම මුළු බෑග් එකේම පාසල් බෑග් එකේම වැටෙන්න පුළුවන්. ඒ වැටුණා පස්සේ ඒකේ තියෙන ඉඳුල් හොදි ඊට පස්සේ ඔය අපි කියමු මස් මාළු සැමන් වගේ අරන් ගියා නම් ඒවල පිළිණු ගඳ පොත් වලින් ඉවත් වෙන්නේ නැහැ සෑහෙන කාලයක් යනකම්. ඒ වගේම පොත් වලට තෙල් වගේ දේවල් ඉඳුල් වගේ දේවල් වතුර ගෑවුණා පස්සේ පොත් කොහොමත් මේ ජරා ජීර්ණ වෙනවනේ පුතේ. එතකොට පාසල් බෑගයත් අපිට ආයෙත් අස් කරලා අපිට කන්න ලැබෙන්නේ නැහැ. දැන් ඒක පස්සේ සුද්ධ කරගත්තා කියමු පාසල් මේ බෑගේ. නමුත් දැන් පාසල් බෑගේ නිකන් වැටිච්ච බත් අපිට කන්න පුළුවන්ද? බෑ. දවල්ට කන්නත් බැරි වෙනවා. නමුත් පුතේ නිවැරදිව අපිට ගැට ගහ ගන්න පුළුවන් නම් සර්වියට් එකකින් අපේ කෑම පෙට්ටිය අපිට කෑම හැලෙන්නේ නැති වෙන්න විදියට පොත්ත ආරක්ෂා කරන විදියට හදා ගන්න පුළුවන් ගැට ගැහිමට අපි පුරුදු වෙලා හිටියනම්. ඒ වගේම තමයි පුතේ අපේ ලේස් එක අපි හැමෝම සපත්තු දානවනේ. සපත්තු දානකොට අනිවාර්යෙන් ඒ සපත්තු වල ලේස් තියෙනවා පුතේ ගැට ගන්න. ඒක නිවැරදිව කොහොමද ගැට ගහගන්නේ කියලා අපි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඉක්මනට ගැටේ ලිහෙනවා නම් අපි දාන ගැටේ ඉක්මනට ලිහෙනවා නම් අපිට ඒක හරි කරදරයක්. නේද? දැන් හොඳට ගැටේ දැම්ම නම් පුතේ අපිට
ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙත් වැඩ කරලා දුවලා පැනලා ඔය මොක කරත් ආයෙ ගෙදර එනකම්ම ආයෙ ගැටේ ලියලිය ගහන්න ඕනේද? එතකොට ඒක කරදරයි. ඒක හැම වෙලාවෙම ලියන විදිහට ගැට ගහුවොත් අපිට හරි කරදරයක් වෙනවා ඒක. ඒක නිසා පුතේ ශක්තිමත් අපි මේ ගැටේ ගහන්න ඉගෙන ගත්තාන් පස්සේ අපිට එකපාරක් විතරක් ගැටේ ලියලා මේ ගැට ගහලා උදේට හවසට ඉස්කෝලේ ගිහිල්ලා ආපස්සේ ගැටේ ගලව දාන්න තමයි තියෙන්නේ. නැත්තම් නිතර අපිට මේ ගැටේ බඳිනවා. ඒ විතරක් නෙමෙයි. ගැටේ ලිහුණාම අපි සමහරක්ලාට දන්නේ නැහැ ලීලයි කියලා. එතකොට මොකද වෙන්නේ? ඒක දැන් දිගට ගැටේ ලිහුණාන් පස්සේ ලේස් එක දිගට ඔහේ වැක්කිලි තියෙනවනේ. ඒකට ලේස් එකත් අපිටම පෑගිලා ඉක්මනටම ලේස් එක පුතේ ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම භයානකම දේ තමයි ලේස් එක ඕගොල්ලන්ටම පටලැවිලා. දැන් එක කකුල දකුණු කකුලේ ලේස් එක ලිහලා තියෙන ලේස් එක දකුණු කකුලට පෑගුණොත් එහෙම ඇදගෙන වැටෙන්න පුළුවන් එතන. තේරුණානේ? ඉතින් එතකොට ඒක ලොකු භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක නිසා නිවැරදිව ශක්තිමත්ව ගැටයක් ගහන්න පුරුදු වීමෙන් අපිට නිවැරදිව අපේ සපත්තුවේ ලේස් එක ගහ ගැනීමේ හැකියාව ලැබෙනවා පුතේ. ඒ විතරක් නෙමෙයි දරුවනේ. තව අපිට පුතේ දැන් ගෑනු ළමයින්ට විශේෂයෙන්ම කොණ්ඩේ ගොතලා පටියකින් ගැට ගැහුවේ නැත්නම් කොණ්ඩේ දිගටම ගෙතුවට වැඩ නැහැ පුතේ. ලිහිලි උඩට එනවා. දැන් අපි හරියට පටිය ශක්තිමත් ගැහුවේ නැත්නම් අපි සෙල්ලම් කරනකොට අර මේ අපි දන්නෙත් නැහැ රිබන් එක වැටිලා. ඒකට ගෙදර හැහිල්ලා බලනකොට රිබන් එක නැහැ. ඊට සුදේට ඉස්කෝලේ නිගල ඉස්කෝලේ යනකොට රිබන් එක නැහැ. නිකන් ඔහේ ගැට ගහගෙන යන තියෙන ගෙතුවට වැඩ නැහැ. ගෙතුම පුතේ මොකද ලිහිලා යනවා. ඔය වගේ අපහසුතාවයටපත් වෙනවා. නමුත් අපි ගැටේ නිවැරදිව ගහන විදිහට නිවැරදිව ගහන්න ඉගෙන ගත්තා නම් ඔය කියන අපහසුතාවල් අපිට මග අරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් පුතාලා දැන් දන්නවා ගැට ගැසීම අපට අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලදීද? කොහොමද නිවැරදිව ගැටයක් ගහගන්නේ? නිවැරදිව ගැටයක් ගහ ගැසීම තුළින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා පුතාලාට දැන් මම හිතන්නේ පැහැදිලි ඇති. ඊට පස්සේ මේ කියන්නේ මම පුතායි ඕගොල්ලන්ටත් එක තමයි අම්මලට මම මේ කියන්නේ. අම්මලා දන්නවා බ්ලැන්කට් මැස්ම කොහොමද මහන්නේ කියලා. අනිවාර්යයෙන්ම දරුවන්ට මේ නිවාඩු කාලය තුලදී මොකද පාසල පටන් ගත්තට පස්සේ මේව ප්‍රායෝගිකව කරන්න කාල වේලාවක් නැති වෙයි. ඒක නිසා මේ වීඩියෝ එක බලන සියලුම දෙනා අම්මලා දරුවන්ට බ්ලැන්කට් මැස්ම කොහොමද මහන්නේ කියන එක අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කරලා ඒ මහපු එකේ ඡායාරූපයක් මට එවන්න ඕන සතියක් යන කලින්. මුලින්ම ඔයගොල්ලෝ බ්ලැන්කට් මැස්ම මහන විදිහට ආදර්ශනය කරන්න දරුවට පෙන්නන්න. ඔයාලා මහන්න දරුවන්ට බලන් ඉන්න කියන්න පස්සේ දරුවන්ටත් මහන්න දෙන්න. ඔහොමම කීප විටක් කරන්න. කීප විටක් කළා මම දැන් කොහොමද ක්‍රියාකාරකම කරන්නේ කොහොමද මහන්නේ කියලා උගලන්ට පොඩි සටහනක් එවනවා. ඒ සටහන දිහාව බලාගෙන ඒක දරුවන්ට කියලා නිවැරදිව මහලා ඒකේ ඡායාරූපයක් මට එවීමට සලස්වන්න. පැහැදිලිනේ? හොඳයි. ඊට පස්සේ පුතේ දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ පාඩමේ තියෙන පුතේ අපිට ජන කවි කීපයක් ඉගෙන ගන්න. මම ජන කවි ඒ කියන්න ඕන තාලානුකූලව පුතාලට දැන් කියනවා. ඔයාලා ඒක නිතර ඒ ජන කවි අහලා නිතර ඇහුවාම මම කියන තාලය පුරුදු වෙලා ඒ තාලයට ගායනා කරාම දවස් දෙක තුනක් පුතාලට මේක නිකම්ම මතකයේ තියාගන්න පුළුවන් කටපාඩම් කරගන්න පුළුවන්. මේව කටපාඩම් කිරීම අනිවාර්ය නැහැ. නමුත් පුතේ කටපාඩම් කරගන්නව නම් අපිට කවදම හෝ අපිට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මම දැන් කියනවා අනිවාර්යයෙන්ම මේ කවි හතර පාඩම් කරන්න. මොකද නිවාඩු කාලේ ඕගොල්ලන්ට වෙන කරන්න ලොකු වැඩක් නැති නිසා. හොඳයි. පුතේ අපි විවිධ උපකරණ පාවිච්චි කරනවා. දැන් විශේෂයෙන් ගත්තොත් කුල්ල, කලගෙඩිය, ওই වගේ දේවල් අපි විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා. දෑකැත්ත. ඒකට ඔන්නෝව ගැන කියවෙන ජන කවි ටිකක්. ඒ කියන්නේ අපි එදිනෙදා අවශ්‍යතා සඳහා පරිහරණය කරන උපකරණ ගැන කියවෙන තියෙනවා පුතේ ජන කවි. අන්නේ ජන කවි ටිකක්ද තමයි දැන් මම ජන කවි හතරක් ඔයගොල්ලන්ට මේ කියන්න යන්නේ. පුතාලා හොඳට අහගෙන ඉන්න ජන කවියේ තාලේ හොඳට ඔළුවට අරගෙන තාලේ පුරුදු වෙලා ඊට පස්සේ ගායනා කරන්න මේ තාලෙටම. එතකොට පුතාලාට ඉක්මනටම මේ කවි ටික පාඩම් කරගන්න පුළුවන් වෙයි. පුතේ මම මුලින්ම ඔයගොල්ලන්ට කියනවා මේ දෑකැත්ත පිළිබඳව කියවෙන ජන කවි ගොයම් කවි දෙකක්. අන්න බලන්න හොඳට අහගන්න. රන්දෑකැතිගෙන නිතිසැර සේනවා රත්රාන් පාටින වටදිලිසෙනවා රිවිදුටු පිනිබිඳු ලෙස පාවෙනවා දුම්බර කෙතේ අපි ගොයම් කාපනවා. ඒත් පුතේ මොකද්ද දෑකැත්ත පිළිබඳව කියන ගොයම් කවියක්. තවත් මම කවියක් ගායනා කරන්නම්.
ඉර දෙවියන්ගේ ඉරකල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා ගන දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා. හරි. ඊට පස්සේ පුතේ මේ කුල්ල කියලා කියන්නේ කුෂ්කර්මාන්තයේදී අපි ඉතාමත් ප්‍රයෝජනයට ගන්න උපකරණයක් ධාන්‍ය වර්ග පිරිසිදු කිරීම සඳහා ධාන්‍ය වී විතරක් නෙමෙයි පුතේ ඔය මෙනේරි තල කුරක්කන් ඒ වගේ දේවලුත් පිරිසිදු කරගන්න අපි කුල්ල යොදා ගන්න ඕන. කුල්ල පිළිබඳව කියවෙන කුළු නැටුමේන කවියක් තමයි මම මේ පුතාලාට ඊට පස්සේ කියන්න යන්නේ. ලමාලියෝ මල්ගව සාවරල පිට දම්මා කරට මුතු පොත අතවලලු පට පෙම්මා වඩන ලෙස සරසා ඔසරි පොට පම්මා නොව රගත් කුළුගෙන සබේ පිට බන්දවාන කුළු යතුරු තනාලා ඇන්දවාන දෙතේ නිකුට කියාලා කන්දවාන අලු යන්තරේ බැඳලා කැන්දේ බැදෙන බැත පැපත් කරලා. හොඳයි පුතේ. දැන් ඔන්න කුල්ල ගැන කියවෙන සහ දෑකැත්ත ගැන කියවෙන කවි හතරක් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඕවා හොඳට අහන්න. අහලා ඔය තාලෙටම ඕගොල්ලෝ පුරුදු පුහුණු වෙලා කටපාඩම් කරගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.